නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් අපි මේ ආරම්භ කරන සූදානම් වන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳරයි. ඉතින් පින්වත්නි අපි දිගටම මේ වැඩසටහන තුලින් කතා කළා මේ පොසොන් මාසයේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබිච්ච සුන්දර දායාදේ ඒ බුදුරජාණන් වහන්සේගේ නිමල ධර්මයේ තාම ගැඹුරු තැන් විවිධාකාර අර්ථයන් අපි මේ වැඩසටහන පුරාවටම කතා කරන්නට යෙදුණා. ඉතින් අපි ඔබට මතක ඇති අන්තිමටම කතා කළේ ධාතු ගැන, ධාතු ස්වභාවයන් ගැන. ධාතු වල තියෙන ධාතු 4ක් ගැන අපි කතා කරා, ධාතු 6ක් ගැන අපි කතා කරා, ධාතු 18ක් ගැන. මේ නොයෙක් ආකාරයෙන් මේ ධාතු වල තියෙන ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් අපි කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ආයතන ගැන යම්කිසි දහම් කරුණු ටිකක් කතා කරන්නයි. ඉතින් ඒ සඳහා අදත් අපත් සමග මේ සදහම් පිළිසඳර සඳහා එකතු වීමට වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් පින්වත්නි අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ මිය පරලොව යන්නට යෙදුණු කල්යාණවතී සේරසිංහ මිත්තනියට එවැගේම W ගුණසෝම සීයාට එච්.ඒ. ජයසේකර බාප්පාට ඒ කරුණාරත්න සීයාට සහ එස්.ඒ. සාතන් සීයාට පින් අනුමෝදන් කිරීම පිණිස දසුනි නවෝද්‍යා දියණිය විසින්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි අවසාන වශයෙන් කතා කරේ ධාතු ගැන. ධාතු වල තියෙන විවිධ විදිහට අපි මේ ධාතු ගැන කතා කරන්නට යෙදුණා. සතර මහා ධාතු ගැන කතා කරා. ඊට පස්සේ ධාතු 6ක් ගැන කතා කරන්නට යෙදුණා. ඉතින් මේ පින්න ස්වාමීන් වහන්සේ අපි අද ආයතන ගැන ඉස්සෙල්ලාම කතා කරන්න කලින් තවදුරටත් තව පොඩ්ඩක් අපි මේ ධාතු ගැන කතා කළොත් පින්න ස්වාමීන් වහන්සේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ධාතු 4ක් ගැන ඊටාම කෙටියෙන් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මහා හත්ති පදෝපම සූත්‍රයේ තව ලොකු විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. එතකොට පින්න ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති ශ්‍රාවකයෙක් මේ සූත්‍ර දෙකේ සඳහන් වෙලා තියෙන මේ කරුණ කොහොමද විග්‍රහ කරගන්නේ? නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි පින්වත් ස්වාමින් වහන්සේ අපි මේ ධාතු පිළිබඳව කෙරෙන දහම් කතාවේදී අපිට ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ එක විස්තරයක් හම්බ වෙනවා. ඊළඟට දීර්ඝ විස්තරය හම්බෙන්නේ මහා හත්ති පදෝපම සූත්‍රය. ඒකෙදී දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහය පොඩ්ඩක් ඒකේ පාළිය බැලුවොත් එහෙම පුනච පරම් බික්ඛවේ බික්ඛු ඉමමේව කායං යතාඨිතං යතාපනහිතං ධාතුසු පච්ච වෙක්කති. මහන්නේ වෙනත් භාවනාවක් කියමි. මේ ශාසනයේලා භික්ෂුව ඉමමේව කායං මේ ශරීරේම ධාතුසු යන යතාඨිතං යතාපනහිතං යං ආකාරයකින් සිටියේද යං ආකාරයකින් පිහිටියේද ධාතුසු පච්ච වෙක්කති. ධාතු හැටියට නුවණින් විමසා බලනවා. කොහොමද? අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු මේ ශරීරේ පඨවි ධාතු කොටස් තියෙනවා. ආපෝ ධාතු වැగిරලා යන ආපෝ ධාතු කොටස් තියෙනවා. තේජෝ ධාතු වායෝ ධාතුති. ඒ වගේම තේජෝ ධාතු වායෝ ධාතු තියෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විස්තරය බොහොම පුංචි එකක්. ඔච්චරයි විස්තරය. ඊට පස්සේ තියෙනවා සේයතාපි බික්කවේ දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසීවා කියලා ඔය විස්තරය එනවා. අර ගවඝාතකේ කරෙන් ගවඝාතකේගේ දක්ෂ ගෝලික කරෙන් ගාවෙන් වදිත්වා චාතුම් මහපති බිලසෝ පටවිභජිත්වා නිසින්නෝවස ගවඝාතකේ දක්ෂ ගවඝාතකේ කෙල දෙනක් මරලා ඒ මස් කොටස් කරලා සතර මං හන්දික විකුරන්න සියන් ඉන්නවා වගේ ඒව මේව කෝ බික්කවේ බික්කෝ විදිහට භික්ෂුව මේ ශරීරයේ යම් විදියකට පිහිටලා තිනවද යම් විදියකට තිබෙනවද ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේකයි තියෙන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඔච්චරයි සතිපට්ඨාන සූත්‍ර කතා. ඊට පස්සේ එතනින් එහාට එන්නේ විදර්ශනා කතාව එතනදී. එතකොට දැන් මහාතිපදෝපම සූත්‍ර වගේ ඒවට අපි බලද්දී ඒ දේශන අධ්‍යයනය කළ බලද්දී සම්පූර්ණයෙන් ආයුෂ්මතුනේ ඒකේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන්නේ ඒකේ සම්පූර්ණ ලොකු විස්තරයක්. ආයුෂ්මතුනේ මොකද්ද මේ
ආධ්‍යාත්මික පටවි ධාතු කියලා කියන්නේ. ඒ කියන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, හම, මස්, නහරවැල්, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, ඊට පස්සේ බඩදිව, දලබුව, පෙනහළු, කුඩා බඩවැල, ඊට පස්සේ මහා බඩවැල්, නැත්නම් මේ මහා බඩවැල, කුඩා බඩවැල, ඊට පස්සේ ආමාශය, අසුචි හිස් මොළ. එතකොට පඨවි ධාතු කොටස් 20ක් විග්‍රහ කරනවා. ආපෝ ධාතු කොටස් 12ක්. අපි ඒවා ඉතින් ගොඩක් කතා බස් කරලා තියෙනවා. එක එකක් ගන්න අපි ඇත්තෙම මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ පිත්තතෙම සරවාදී කොටස් 12. මේ විදිහට ඊට පස්සේ තේජෝ ධාතු කොටස් 4ක්. ඒ කියන්නේ කය දවන තේජෝ ධාතුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මේ එක දිගට ඉඳන් ඉන්නවා කියමුකෝ මෙහෙම. එතකොට අපේ කයේ දැවිලි හට ගන්නවා. කය දවන තේජෝ ධාතුව. ඊට මේකයි ජරාවටපත් කරන එහෙම නැත්නම් මෝරවන තේජෝ ධාතුව. ඊට පස්සේ මේ කය තුල යම් දහනයක් සිද්ධ වෙනවා නම් ඒ දහනේ සිද්ධ වෙන තේජෝ ධාතුව. ඊළඟ කාබ්බීපු දේවල් මනාකොට දිරවය වෙන තේජෝ ධාතුව. තේජෝ ධාතු කොටස් 4යි. වායු ධාතුව ගත්තාම උද්දංගමා වාතා උඩු අතට එන වාතය. දැන් උඩු අතට එන වාතය කියලා කිව්වන් පස්සේ වමනේ යද්දි උඩු අතට එන වාතය එන්නේ. උගුරට එද්දි උඩු අතට එන වාතය එන්නේ. ඉක්කා වැටෙද්දි උඩු අතට එන වාතය. ඊට පස්සේ අදෝගමා වාතා මල මූත්‍ර වැසිකිලි කැසිකිලි කරද්දි අදෝගමා වාතා. ඊට පස්සේ කුච්චිසය වාතා කුස ඇතුළේ පිරලා තියෙන වාතය. දැන් අපි ගත්ත දැන් සමහරවිට අපි බඩ පුරව දාන්නේ. බඩ පුරව දාන වාතය පිරුණාම කුච්චිසය වාතා. ඊට පස්සේ කොට්ටාසය වාතා. ඒ කියන්නේ බඩ වැල් වල හරින් ශරීරයේ තැන් වල තියෙන වාතය. ඊට පස්සේ තෝරනවා අංගමංගානුසාරිනෝ වාතා. අතපය දිගාරිද්දී හකුලද්දී මේ වායු වේගයකින් මේක සිද්ධ වෙනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස වාතය. ඒතර කොටස් 6කින් විග්‍රහ කරනවා. මේ මහාත්‍ය පදෝපම තියෙන මහාත්‍ය පදෝපම සූත්‍රයේ තියෙන විස්තරය. ඒතර මේකදී පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න ඕන අර සතිපට්ඨානේ මේ ධාතු විග්‍රහය බුදුරයන් වහන්සේ වදාළේ ඒක ඇත්තටම අටුවාවේ සඳහන් වෙන හරිය ලස්සනට මේ තියුණු ඉඳුරන් තියෙන එක්කෙනාට මේ විග්‍රහයකේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් බුදුරයන් වහන්සේ දැක්කා මේ පුද්ගලයන්ගේ පුද්ගල ස්වභාව. එයින් සමහර කෙනෙකුට මාත්‍රිකා පද වශයෙන් ධර්මයේ දේශනා කළොත් වහ අවබෝධ කරනවා. ඒ කෙනාට කියනවා උග්ගටිතඤ්ඤ. ඊට තව කෙනෙකුට විස්තර විභාග වශයෙන් දේශනා කරාද? මොකද තව කෙනෙක් ඉන්නවා යාට මාත්‍රිකා පද වශයෙන් අදාළ පමණින් අවබෝධ වෙන්නේ නැහැ. විස්තර විභාග වශයෙන් දේශනා කරනවා. යාට කියනවා විපංචිතඤ්ඤ. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා එහෙම විස්තර විභාග වශයෙන් දේශනා කළාත් එපමණකින් අවබෝධ වෙන්නේ නැහැ. කාලයක් මහන්සි ධර්මයේ ඇසුරින්න ඕන. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ධර්මයේ අහන්න ඕන, ධර්මයේ හදාරන්න ඕන, කටපාඩම් කරන්න ඕන, ප්‍රශ්න අහන්න ඕන, විමසන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. නෙయ్య පුද්ගලයා. ඒතර මේ වගේ පුද්ගල ස්වභාවික බුදුරයන් වහන්සේ මේ ධර්ම දේශනා කිරීමෙහිලා උන්වහන්සේ දකින්න. සතිපට්ඨාන සූත්‍රයේ වදාළේ උතන තියුණු ඉදුරන්තය. තියුණු ඉදුරන්තය කියන එක තමයි උග්ගටිතඤ්ඤ කෙනා. ඊට පස්සේ මහාති පදුප්පම සූත්‍රය තමයි විපංචිතඤ්ඤ කෙනාටත් නෙయ్య පුද්ගලයාටත් පුරුදු කරන්න තියෙන ක්‍රමය. ඒ කියන්නේ ආ ධාතු කොටස් විස්තර විභාග වශයෙන් නුවණින් මෙනෙහි කර කර බලන්න ඕන. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රමේදී තියුණු ඉදුරන් තියෙන එක්කෙනාට අත්ථීමස්මින් කායේ පටිවි ධාතු කියව ගමන් එයාගේ ඥාණයට අරමුණු වෙනවා මේ පටිවි ධාතු කොටස් 20ක් මෙහෙම තියෙනවා කියලා. මේවා යම් ගොරෝසු බයුත් යමකදී සියල්ලම පටිවි ධාතු කියලා ඒ සියල්ල එයාට අරමුණු වෙනවා ප්‍රඥාවට අරමුණු වෙනවා. එතකොට ආපෝ ධාතු කියලා එයා මෙනෙහි කරුවා සියලු ආපෝ ධාතු කොටස් එයාගේ ඥාණයට හසු වෙනවා. තේජෝ ධාතු කියලා කිව්වම තේජෝ ධාතු කොටස් ඔක්කොම හසු වෙනවා. වායු ධාතු කියලා කිව්වම මෙනෙහි කළාම වායු ධාතු කොටස් ඔක්කොම හසු වෙනවා. එතකොට තියුණු දුරන් තියෙන කෙනා. අද මේ කාලේ දැන් අපි වඩද්දි ගොඩක්ම හොඳ ක්‍රමය තමයි අර මහාහත්ති පදෝපම සූත්‍රයේ වදාළ විස්තර විභාග ක්‍රමය. හොඳට කොටස් 20 පටිවි ධාතු කොටස් 20ම නුවණින් බලනවා අනිත්‍ය හැටියට දුක් හැටියට විපරිණාම හැටියට. ඊට පස්සේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඊට පස්සේ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සලතෝ ඒකලෝ සාකර. එක විදිහට මේ විදර්ශනා බුදුරයන් වහන්සේ වදාරනවා. එතකොට මේ ඒ විදිහට එයා බලන පටිවි ධාතු සම්බන්ධ. ආපෝ ධාතු සම්බන්ධව තේ විදිහට බලනවා. තේජෝ ධාතු ගැනත් බලනවා. වායු ධාතු ගැනත් බලනවා. ඒ විශේෂයෙන් නෙయ్య පුද්ගලයාට එහෙම මේ කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය පුරුදු කරන්න ඕන. දැන් අපි ධර්මයේ කතා කරන්න දක්ෂ වෙච්ච පමණින් එපමණකින් චිත්ත දියුණුව නෙමෙයි. අද කාලේ ගොඩාක්ම මිනිස්සු රැවටෙන මේ කෙනෙක් බොහොම චතුර විදිහට ධර්මයේ කතා කරනවා නම් එයා ලොකු දියුණුවක් ලබපු කෙනෙක් හිට කතා කරන්නේ නෑ. සම්පූර්ණ මේ ධර්මඥානය කියන එක අයිති සාතුරුන් වහන්සේගෙන් එක ලැබෙන්නේ. ඊට බුද්ධ දේශනාවෙන් ලැබෙන්නේ. එතකොට යම්තාක් මේ පරියාප්තිය තියනවාද? ඒක සාතුරුන් වහන්සේ සතු එකක්. ඒ නිසා ධර්මඥානෙට රැවටෙන්න හොඳ නැහැ. ඉතින් මේ නිසා අපට ධර්මඥානයක් තිබ්බමනේ එපමණකින් චිත්ත දියුණුව නෙමෙයි. ධර්මඥානෙ උපකාර කරනවා ඒ චිත්ත දියුණුවක් කරා යන්න. ඒ නිසා මොකද දැන් අද කාලේ ගොඩාක් මිනිස්සු රැවටෙනවා අපිට පේනවා.
දැන් ලස්සනට එක්ක ධර්මයේ ගලපලා කතා කරන්න දැස්ස නම් චතුරු නම් විචිත්‍රද කියනවා. මේ නම් ඒකාන්තේ මාර්ගඵලලාභී. කො මේ නම් රහතන් වහන්සේ නම. මේ නම් කෙලිස් නැසූ කෙනෙක් කියලා. ඒක අර ධර්මයේ ගැන පැහැදිලි තේරුම් ගැනීමක් නැතිකමෙන් එන එකක්. ඉතින් ඒ නිසා අර හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්මඥානෙ තිබවමනින් එහෙම එයාගේ චිත්ත දියුණුව එහෙම හොයන්න බෑ. දැන් බුදු දේශනාවේ තියෙනවානේ හොඳ ලස්සන ගාතාවක් තියෙන බලමු මට ඒක මතක් වෙයිද දන්නේ ලස්සන මේ ගාතාව නතාවතා ධම්මදරු යාවතා බහුභාසති යමෙක් බොහෝ කොට ධර්මයේ කිව්වා කියලා ඒ පමණකින් එහෙම ධර්මයක් වෙන්නේ නැහැ කියනවා. යෝච අප්පම්පි සුත්වාන හැබැයි යම්කිසි කෙනෙක් ස්වල්ප මාත්‍රයක් කරෙන් අහලා ධම්මං කායේන පස්සති. ඒ ධර්මයේ කයෙන් ස්පර්ශ කොට වාසය කරනවා නම්, ඒ කියන්නේ ඒ ධර්මය අත්දකින්නවා නම්, සාක්ෂාත් කරලා තියෙනවා නම්, සවේ ධම්මදරෝ හෝති. යෝ ධම්මං නප්පමජ්ජති. ආන් එයා තමයි කියනවා ධර්මයේ අප්‍රමාදී වෙච්ච සැබෑම ධර්මදාරයා. ඉතින් ඒ නිසා මේ ධර්මඥානයේ සම්බන්ධයෙන් අපි ඒක එහෙම තේරුම් ගන්න. ඉතින් මේ විදිහට අර මේක හොඳට විග්‍රහ කර ගන්න ඕනේ. මේ ධර්මඥානය පැහැදිලි කළා. ඒකල හොඳට කාලයක් තිස්සේ වඩන්න ඕනේ. මේකේ වැඩිමේ මේ සම්පූර්ණම තමන්ගේ කැපවීම මේකේ බලපානවා. ඊළඟට ඉවසන්න ඕන. පුදුම විදියට මේ වගේ ඉවසීම. දැන් අපි සවන්නත් මේකෙදි දැන් ගොන් අපි කතා බස් කරන් යනවනේ දැන් ගැඹුරු දහම් කොටස් ගැන ස්කන්ධ ධාතු ආයතන. දැන් මෙහෙම කතා බස් කරාට එකපාරට මාර්ගඵල කියන ඒවා නිකන් අර එහෙම බලෙන් උපදින්න බෑ. මොකද මෙතන සම්පූර්ණ අනාත්ම වැඩපිළිවෙලක් තියෙන්නේ. මේකට පුදුම විදිහට ගුණධර්ම වල පදනමක් මේකේ තියෙනවා. ඒක දැන් මම අපි මේ ධාතු ආයතන ස්කන්ධ අධ්‍යය කතා කරන නිසා දැන් අපි අර සමහරට මේ ගුණධර්ම ගැන ලොකුට ඒ කතා බස් නොකරනකොට මේක සම්පූර්ණව දැන් අපි හිතමු වගාවක් කරන්න යනවා කියලා. වගාවක් කරන්න යද්දී යා ඉස්සල්ලාම සාරවත් පස නැත්තම් සාරවත් ක්ෂේත්‍රය නේද තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඒ සාරවත් කීතේ වපුරන ලද බීජේ නේද හොඳ අස්වැන්න ලබා දෙන්නේ. ආන් ඒ වගේ මේකේ පදනම ගුණධර්ම වල පදනම තියෙනවා. ඉතින් ගුණධර්ම සමහරට එයාට පුණ්‍ය විපාක කියන්නේ පුණ්‍ය මහිමයකින් ගුණධර්ම එනවා. ඒ කියන්නේ සමහර අය උපතින්ම ඉවසීමේ ගුණධර්ම ඒගොල්ලෝගේ ජීවිතය තුළ පිහිටලා තියෙනවා. සමහර අයට උපතින්ම කලබල නොවීම පිහිටලා තියෙනවා. සමහර අයට උපතින්ම මේ තරහා ගන්නේ නැතිකම පිහිටලා තියෙනවා. එයාට ගොඩාක් ඒකේ පුදුම එයාට උපකාරයක් තියෙනවා ධර්මයේ දිනු කරා යද්දී. ඉතින් ඒ නිසා ශ්‍රාවකයා හිමින්සර මේ විස්තර විභාග තියෙන ක්‍රමේ හිමින්සර පුහුණු කරන්න ඕන. එහෙමයි කරන්න තියෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට එයා සිහිය පවත්ව සිහියෙන් ඉන්න උත්සාහ කරමින් ගුණධර්ම වඩමින් මේ දහම් කාරණා නුවණින් විමසන්නට ඕනේ. එතකොට එයාට මේ අවබෝධ කර යන්නට පුළුවන්. ඉතින් පින්වත්ස අපි දැන් දිගටම මේ ධාතු ගැන කතා කරපු නිසා මම හිතනවා අපි මේ වැඩසටහන බලපු කෙනෙකුට ගොඩාක් උපකාර වෙයි. මේ ධාතු මනසිකාර භාවනාව කොහොමද වඩන්නේ කියන එකත් අපි පොඩ්ඩක් කතා කළොත්. ඔව් ඇත්තටම දැන් අපි අවස්ථාව ලැබුණොත් ඉස්සරහට සතිපට්ඨාන ගැන කතා බස් කරමු. කායනුපස්සන ආදී උතුම් ධර්ම කොටස් ගැන. මෙතන ධාතු ගැන කතා කරන නිසා චුට්ටක් ඒක කතා කරොත් හොඳයි අපි. දැන් ධාතු මනසිකාරයේ වඩන එක්කෙනා දැන් අතන අපි කතා බස් කළා බුදුරයන් වහන්සේ වදාලා මේ කයේ පඨවි ධාතු තියෙනවා, ආපෝ ධාතු තියෙනවා, තේජෝ ධාතු තියෙනවා, වායු ධාතු තියෙනවා කියලා එයා මෙනෙහි කරනවා. ඒතර කොටස් 20 පිළිබඳ එයාට පඨවි ධාතු සම්බන්ධන කොටස් 20 පිළිබඳ එයා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක ශ්‍රුතේට අයිති. දැන් බලන්න සංසෝ ඒකේ තියෙනවා යථාඨිතං යම් ආකාරයෙන් සිටි යථාපණීත යම් ආකාරයෙන් කය පිහිටුවලා තියෙන්නේ ඒ ආකාරයට ධාතු සූපච්ච වේක්කති ධාතු හැටියට බලනවා කියලා. මම දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රමේ ඒක පුරුදු කරන්න උමනා කරන විදිය මේ විස්තර කරන්නේ. එතකොට මේකේ උපමාවෙන් තමයි මේ අර්ථය අල්ල ගන්න පුළුවන්. උපමාවෙන් වදාරනවා යම්සේ දක්ෂ ගවඝාතකෙක් හරින් ඒ ගවඝාතකගේ ගෝලයක් හරින් ගව දෙන මරලා හිට හතරමං හන්දියක ඒවා මස් කරලා වෙන් කරලා විකුණන්න තියන් ඉන්නවා. එතකොට දැන් අටුවාවේ විග්‍රහ කරනවා ඒ ගව දෙන ඒ ගවඝාතකයා හරින් ඒ ගෝලයා හරින් ගව දෙන අරගෙන යද්දී මේ මස් අරන් යන්නේ කියලා හැඟීමක් නැහැ. මේ මං එළදෙනක් සල්ලි උට ගත්තා මේක මම මරන්න අර යනවා කියන හැඟීම තියෙන්නේ. ඒතර ගව දෙන කියන හැඟීම තියෙන්නේ. එළදෙන කියන හැඟීම. ඊට පස්සේ මේ ගව දෙන අරන් ගිහලා ගව මඩුවට දාලා මරනවා. මරද්දී එයාට මේ ගව දෙන කියන හැඟීම තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මැරුණා. එළදෙන මැරුවා. මැරලා දැන් අර මල කඳ තියනවා කියන්නකෝ. ඒත් එළදෙන මැරලා ඉන්නවා කියලා සංඥාව තියෙන්නේ. හැබැයි යම් වෙලාවක යා මස් ටික වෙන් කළාද? හැම ගැලෙව්වද? කටු ගැලෙව්වද? පීකුදු වෙන් කළාද? දැන් යාට එළදෙන කියන හැඟීම ස්වභාවයෙන්ම නිරුද්ධ වෙලා යනවා. එයා අමුතුවෙන් උත්සාහයෙන් යමක් කරනව නෙමෙයි. ඊට පස්සේ යාට තියෙන්නේ මේ හැම ටික. මේ මස් ටික, මෙතන පීකුදු ටික, මේ ඇට කටු ටික. මේකත් මේ විකුණ ගන්න පුළුවන්. මොනවා හරි. එතකොට මේ විදිහට දැන් එයා මස් කඩේට දැන් ගිහලා පීකුදු වෙනම තියලා තියෙනවා.
ඊට පස්සේ හරක් මස් කට්ටු එක වෙනම තියලා තියෙනවා. ඊට පස්සේ හොඳ මස් කොටස් වෙනම තියලා තියෙනවා. මෙහෙම කියමුකෝ දැන් එයාට එළදෙන කියන සංඥාව ස්වභාවයෙන්ම අතුරුදහන් වෙලා තියෙනවා. ආන් ඒ වගේ කියනවා යම්සේ දක්ෂ ගවඝාතකයා හරින් ගවඝාතකයාගේ මේ ගෝලයා හරින් ඉන්නවද? ඒ වගේ තීරුම් ගන්න කියනවා යෝගාවචර භික්ෂුව. මේ ධර්මයේ හැටින් භික්ෂුව. ඊට පස්සේ යම් වෙලාවක එයා ගවදෙන අරන් ගිහලා මරලා කොටස් කරනවනේ. ඒ දැන් ගවදෙන මරන්න කලින් යාට ගවදෙන එළදෙන කියන හැඟීම නැතිබේ. ඒ එළදෙන වගේ හැඟීම තමයි කියනවා මම මගේ කියන හැඟීම. හරි ලස්සනයි මේ විග්‍රහ. මම මගේ කියන හැඟීම. යම් වෙලාවක යා ධාතු කොටස් විග්‍රහ කරගන්න. යම් වෙලාවක අර එළදෙන කෑලි කෑලි කොටස් කරානේ. මේවා අපි කුදු මේවා මාස් මේවා ඇටකටු කියලා. එතකොට ඒ පමණකින් මෙයාගේ එළදෙන සංඥාව නැතුව ගියානේ. මස් කියන හැඟීම න්යාය. ඒ වගේ යම් වෙලාවක ධාතු ස්වභාවයේ ශ්‍රාවකයට ප්‍රකට වුණාද දැන් එයාට මම මගේ කියන හැඟීමක් බලපවත්වන්නේ නැහැ. දැන් ධාතු ගොඩක් කියන හැඟීම තමයි දැන් බලපවත්වන්නේ. දැක්කද? යම් විදිහට ධාතු මනසිකාරයේ මුදුන්පත් වුණාද මම මගේ කියන හැඟීම ඉක්මවන. එතන දකින්න ධාතු ස්වභාවික එකතු වීම, ධාතු ගොඩක එකතු වීම. හැටියට තමයි එයා දකින්නේ. ඉතින් ඒ නිසා අර හතරමං හන්දියේ මස් ටික තියාගත්තේ. ඒ වගේ සතර ඉරියව්ව දකින්න කියනවා. හරි ලක්ෂණ එකක් ඔය. ඒ කියන්නේ දැන් අපිට ගොඩක්ලට අපිත් ඉතින් ඒ කාලේ දන්න අපි හිතුවේ මේ හැම වෙලෙම මේක වාඩි වෙලා කරන්න පුළුවන් ගැටලුවක් නේ. නමුත් සතර ඉරියව්වේ මේ කාලේ ශ්‍රාවකයා වඩලා තියෙනවා. ඒ කියන්නේ ධාතු මනසිකාරයේ වඩන එක්කෙනා ඉස්සරහට යද්දි එයා බලනවා ධාතු ගොඩක් ඉස්සරහට යනවා. යම් මේ ශාරීරියේ ඇටකටුවක්ද ධාතු ගොඩක්. යම් මස්යක්ද ධාතු ගොඩක්. නහරවැල්ලක්ද පටවි ධාතු. ඒතර ඇටකටු මස් මේ ඔක්කොම පටවි ධාතු. ඊට පස්සේ මේ ශරීරයේ යම් පිත වේවා, සෙම වේවා, සරව වේවා. ඊට පස්සේ මේ ඇට සන්දි නැමෙන සඳ මිදුළු වේවා. මේ ඔක්කොම ආපෝ ධාතු. ධාතු ගොඩක චලනයක් එයාව දකිනවා. ඉස්සරහට යද්දි. වාඩි වෙලා ඉද්දි එයා දකිනවා මේ වගේ පුටුවක වාඩිලා ඉන්න. පුටුවල එයා බලනවා මේ පුටුව පටවි ධාතු. ගුරුසු තද ස්වභාවයෙන් යුක්තයි. ඊට පස්සේ පුටුව යට ස්පර්ශ වෙද්දී යට තේරෙන ඇඟේ තදට ස්පර්ශ වෙනවා. ඒවත් පටවි ධාතු. එතකොට සමහරට දැන් එයා වුණ අපි හිතමු ඔය අතරේ දැන් අපි ගත්තොත් දැන් ඒක කාල් එයා කෙල ගහනවා. එතකොට මේ ආපෝ ධාතු. මේ ධාතු ස්වභාවය ප්‍රකට කර ගන්නවා එයා. ඊට පස්සේ යාට උගුරට එනවා. වායෝ ධාතු. ඔහොම බල ඉන්න පුරුදෙද්දී මෙයාට ධාතු ස්වභාවය ප්‍රකට වෙනවා. හැබැයි යාට ධාතු ස්වභාවය ප්‍රකට වුණොත් නම් පුදුම වාසනාවක්. ඊට පස්සේ යාර හොඳට මේ ධාතු ස්වභාවය අනිත්‍ය හැටියට, දුක් හැටියට, විපරිණාම හැටියට, ඊට පස්සේ අනිත්‍යයි, සංකතයි, පටිච්චසම්පන්නයි, කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං එහෙම වඩන්න පුළුවන්. ඊට පස්සේ රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ එහෙම වඩපන්. නානා පැති වලින් ඒ විදර්ශනාවෙන් එයා ඊට පස්සේ ඒ වගේ සුළු විසිනු වෙලා යන්නේ ඒ කාලේ ශ්‍රාවකයා වඩලා තියෙනවා. ඉතින් මම හිතනවා වඩන කෙනෙකුට බොහොම උපකාරයි මේක. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. දැන් අපි දන්නවා අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ ගොඩාක් ගැඹුරු විදිහට තාම හොඳට මේ ධාතු මනසිකාරය වැඩුවා. ඒ නිසා උන්වහන්සේ තාම සුවසේ ඒ කාලේ වාසය කරා. ඉතින් අද කාලේ වුණත් යම් කිසි කෙනෙක් මේ කතා කරපු විදිහට පුරුදු කරගත්තොත් වඩාත්ම විශේෂයෙන්ම මේ කාලේ කෙනෙකුට ඊටාම පහසුවෙන් වාසය කිරීම පිණිස ඒක උපකාර වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි දැන් ගොඩාක් විස්තර මේ ධාතු ගැන කතා කළා. ඉතින් අද අපි විශේෂයෙන්ම සූදානම් වෙලා තින්නේ ආයතන ගැන කතා කරන්නයි. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඉස්සෙල්ලාම මේ ආයතන කියන වචනය ගැන අපි පොඩ්ඩක් කෙටියෙන් මේක අපි ඉගෙන ගත්තොත් මේ ආයතන කියන්නේ එකේ තේරුම මොකක්ද පින්වත් ස්වාමීන් වහන්සේ? ආයතන කියන එක ගැන ගොඩාක් විස්තර විග්‍රහ තිබුණා අටුවාවේ. දැන් හැබැයි ඒ වගේ ඔක්කොම විස්තර මට දැන් මේ වෙලාවේ නම් මතක නැහැ. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම ආයතන කියන එකේ විස්තර තමයි සසර පැවැත්ම සකස් කරන තැන. අදහසක් ගන්න තියෙන්නේ. අපේ පින්නල් ලොකු සාංශගේ සතිපට්ඨාන පොතේත් ඒක තියෙනවා. සසර පැවැත්ම සකස් කරන තැන. තමයි මේ ආයතන. කියන්නේ ආයතනයක් ඔස්සේ තමයි සසර පැවැත්ම සකස් කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් යම් කිසි යමක් නිෂ්පාදනය කරන තැනටත් අපි ආයතන කියලා කියනවනේ. යමක් නිෂ්පාදනය කරන එතන ආයතනයක්. ඒ වගේ මෙතන කෙලිස් හැදෙන තැන, කෙලිස් නිපදවන තැන, සසර පැවැත්ම සකස් කරන තැන. ඒ වගේ අදහසක් මේ ආයතන කියන එකේ තියෙන්නේ. එහෙමයි. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මේ ආයතනයන්ගේ හට ගැනීම ගැනත්. දැන් බුදුරජාණන් සමහර තැන්වල දේශනා කරනවා කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලබ්බෝ මේ විදිහට මේ ආයතන හයක් ලැබෙනවා, ස්කන්ධයන් පහළ වෙනවා කියලා මෙහෙම හට ගැනීම ගැන දේශනා කරලා තියෙනවා. ඒතර පින්වත් ස්වාමීන් වහන්සේ මේ ආයතන කොහොමද හටගන්නේ? ඔව් ආයතනයන්ගේ හට ගැනීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනාවේ තියෙන්නේ නාම රූපයෙන් හට ගන්නවා කියලා. ඒතකොට දැන් රූප කියලා කිව්වහම අපි අර කලින් කතා බස් කරපු සතර මහා භූත.
ඊට පස්සේ චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතන උපාදාය රූපං. ඒ කියන්නේ සතර මහ භූතේ ඇසුරු කරගත්ත රූප. එතකොට ඒක රූප කොටසට අයිති. දැන් නාම කිව්වන් පස්සේ බුදුරයන් වහන්සේ නාමස්කන්ධේලා කරුණු පහක් පනවනවා. ඒ තමයි වේදනා, ඊළඟ සංඥා, ඒ වගේම සංස්කාර, ඊට පස්සේ පස්ස, මනසිකාර. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. ඒතරෝන් ඔය පහ නාමස්කන්ධ. එතකොට මේ නාම රූපයන්ගේ සුසංයෝගයෙන් තමයි ඇසක් කියලා එකක් නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ කනක් කියලා එකක් නිර්මාණය වෙන්නේ. නාසයක් කියලා එකක් නිර්මාණය වෙන්නේ. නැත්නම් අපි ගත්ත දැන් මව් කුසක අපි ගමු දැන් මිනිස්සු වැටින් අපි දැන් මේක කතා බස් කරන්නේ. දැන් මව් කුසක විඥානයක් ඉස්සල්ලාම බැසගත්තාම දැන් අපි හිතමු සංසාරේ අපි හිතමු මේ දන් දීපු නැති ඊළඟට ලෝකෝට සුචරිත කර්මයේ කරපු නැති ලෝකෝට පින් කරපු නැති කෙනෙක් ඉන්නවා. එතකොට දැන් එයාට මේ දුප්පත් උපතක් කරා යන්න තියෙනවා. එතකොට දැන් සමහරට එයා චුත වෙද්දී එයාට කර්මානුරූපව පරිසරයක් හැදෙනවා. මේ දුප්පත් පවුලක දුප්පත් අම්මා කෙනෙක්ගේ කුසී පිළිසිඳ ගන්න. එතකොට දැන් එයා මෙහෙන් චුත වෙද්දිම ඒ දුප්පත් අම්මා කෙනෙක්ගේ කුසක් හැදිලා තියෙනවා. ඒ දරුවා කියන්නේ ඒ චුත වෙච්ච එක්කෙනාගේ විඥානය පිළිසිඳ ගන්න. එතකොට මොකද වෙන්නේ? මෙයා චුත වෙච්ච ගම විඥානය අර මව් කුසේ වැස ගන්නවා. ඒතර විඥානය ගත්තොත් මේ හුදකලා වූ විඥානයක් එහෙම වැස ගන්නව නෙවෙයි. මේක සම්පූර්ණම නාම රූපත් එක තමයි මේ වැස ගැනීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පංච උපාදාන කන්දේම තමයි වැස ගැනීම සිද්ධ වෙන්නේ. කර්මානු රූපෝ සකස් වෙච්ච එක. එතකොට විඥානේ වැසගත්තට පස්සේ දැන් අපි හිතමු පුංචි කලර් රූපයක් තියෙන්නේ කියලා. දැන් සම්පූර්ණ අර පිටිපස්සෙන් එයාගේ ජීවිතයට කර්මයේ බලපානවා. දැන් ඉස්සරහට නාම රූප වැඩිලා ක්‍රමක්‍රමයෙන් ආයතන හයක් වැඩි. දැන් ඉස්සල්ලාම ඇහැක් නෑ ළමෙකුට. පුංචි මස්කුලියක් තියෙන්නේ. ඊට පස්සේ මේ මස්කුලිය කොටස් පහකට වෙන් වෙනවා මස්කුලිය පහකට. ඒ කියන්නේ ඔළුවට එකයි, අත් දෙකට දෙකයි, කකුල් දෙකට මෙහෙම මේ කඳට එකයි මෙහෙම පහකට වෙන් වෙනවා. මේ කකුල් දෙකට මස්කුලි දෙකක් අත් දෙකට එහෙම. එතකොට මේ ওই විදිහට මස්කුලි පහකට එහෙම වෙන් වෙලා තමයි ටික ටික මේ අත්පාදී දේවල් වැඩෙන්නේ. ඒතකොට දැන් නාම රූපේ තමයි ටික ටික වැඩෙන්නේ ආයතන පිනිස. නමුත් මුලින්ම මන ආයතනෙ පිහිටලා තියෙනවා. මම මේ මවකුසේ. මවකුසේ විඥානේ පිහිටපු ගමන් මන ආයතනෙ ඉදන. නමුත් ඇසන් නිර්මාණය වෙලා නැහැ. කනක් නිර්මාණය වෙලා නැහැ. නාසය දිවකය නිර්මාණය. දැන් ක්‍රමක්‍රමයෙන් අම්මගේ කුසිය අර දරුවා මෝරද්දි අර සසරේ එයා අර හොඳ සුචරිත කර්මයේ කරලා නැත්තම් ලොකුට. ඊට පස්සේ දුක්සහිත කර්මයක් නම් මෙයාට උපත පිණිස එළඹුණේ. දුක්සහිත කර්මයක් කියන්නේ එතන අර කලුත් අපි ගත්තොත් බුදුරයන් වහන්සේ දේශනා කළානේ මේ කළු සුදු මිශ්‍ර කර්ම කියලා. ඒතරාන් ඒ වගේ කරනවා. එතකොට එයාට ඒ ඇහැක් නිර්මාණය වෙනවා. ඒ ඇහ දෙක ලස්සන නැහැ. කනක් ඇදෙනවා. ඒ කන් දෙක ලස්සන නැහැ. නාසයක් ලැබෙනවා විරූපී, මූණ අංගපස්ක විරූපී. ඕන්න නාම රූපයන්ගෙන් දැන් හැදි එනවා. ඒතර නාම රූපයෙන් තමයි මේ ආයතනය හටගන්නේ. ඒවයි මේක තේරුම් ගන්න තියෙන්නේ. එතකොට පින්න ස්වාමීන් වහන්සේ දැන් මේ ආයතන ගැන කතා කරද්දී දේශනාවේ සඳහන් වෙනවා මේ ආයතන විස්තර කරද්දී චක්කුම් භික්කවේ පුරාණං කම්මං, සෝතම් භික්කවේ පුරාණං කම්මං, ගානම් භික්කවේ පුරාණං කම්මං. මේ විදිහට ඇස කියන්නේ පැරණි කර්මයක්, කන කියන්නේ පැරණි කර්මයක්, නාසය කියන්නේ පැරණි කර්මයක් කියලා. ඒතර පින්නසස මේ ආයතනයි කර්මයි කර්මයයි කියන මේ කරුණු දෙක මෙතෙන්දී එකට ගැලපෙන්නේ කොහොමද පින්නසන්නස? ඔව් දැන් මෙතන සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් හිතෙනවා. දැන් බුදු දේශනාවේ තියෙනවා නාම රූප පත්‍ය සලආයතනං කියලා. නාම රූපයෙන් තමයි ඇස හටගන්නේ, කන හටගන්නේ, නාසය හටගන්නේ කියලා. දැන් ඒකට දැන් ඔය කිව්වේ කම්ම සූත්‍රයේ. කම්ම සූත්‍රයේ තියෙන චක්කුම් බික්කේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනීයං තට්ටබ්බා. ඔය විදිහට. පහනේ ඇස කියන්නේ පැරණි කර්මයක් කියනවා. කන කියන්නේ පැරණි කර්මයක්. නාසය කියන්නේ පැරණි කර්මයක්. ඒතකොට දැන් මේක තමයි බුදුරයන් වහන්සේගේ සාහෘතෘත්වය. බුදුරයන් වහන්සේ මේ හේතු ප්‍රත්‍ය කතාවේදී ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ එක එක විදිහට මේ හේතු ප්‍රත්‍ය ක්‍රමයේ වදාරනවා. එතකොට මේ හේතු ප්‍රත්‍ය ක්‍රමයේ වදාරද්දී ඒ ධර්මතා නැත්නම් එක එක ධර්මතාවයක් තවත් දෙයකට හේතු ප්‍රත්‍ය වෙන ක්‍රමයේ වෙනස්. අපි පොඩි උපමාවක් අපි මේකට ගත්තොත් දැන් අපි හිතමු තේරුම් ගන්න මම මේ කියන්නේ අපි හිතමු දැන් අඹ ගහක් හට ගන්නවා කියමුකෝ. දැන් අඹ ගහක් හටගද්දී ඒකේ විශේෂයෙන්ම අඹ ගහක් අඹ පැලයක් හැදෙන්නේ අඹ බීජයකින් අඹ ඇටයකින්. නමුත් පොල් පැලේ පොල් ගෙඩියකට බෑනේ අඹ පැලයක් උපදින්න. ඒව නැත්තම් කොහොඹ ඇටයකට බෑනේ අඹ පැලයක් උපදින්න. අඹ බීජී විශේෂ එකක්.
එතකොට බීජයෙන් තමයි අඹ පැලේ උපද්දන්නේ. අඹ ගහක් හදන්නේ. නමුත් මේ බීජයට අපි ගත්තොත් අඹ ගහක් හැදෙන්න මේ මහ පොළොව තියෙනවනේ. මේ බීජේ පොළොවේ පිහිටියොත් තමයි ඊට පස්සේ අඹ පැලේ හැදෙන්නේ. ඊට පස්සේ අඹ පැලේ හැදෙන්න තව පැත්තකින් වතුර ඕන. ඊට අනිත් පැත්තෙන් හිරු එළිය ඕන. මේ ඔක්කොම ඕනේ. මේ සියලුම ධර්මතාවල එකතු වීමකින් තමයි අඹ ගහක් ඊට පස්සේ හැදෙන්නේ. නමුත් එතන ප්‍රධාන දේ මොකද්ද? බීජය. දැන් එතකොට මේ අඹ පැලේට දැන් බීජය ප්‍රධාන වුණා. නමුත් එක පැත්තකින් පස හේතුප්‍රත්‍ය වෙලා තියෙනවා. ඊට පස්සේ ජලය හේතුප්‍රත්‍ය වෙලා තියෙනවා. ඊළඟට හිරු එළිය හේතුප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට මෙව හැබැයි මේ හේතුප්‍රත්‍ය වෙච්ච ක්‍රමේ වෙනස්. අන්න ඒ වගේ තමයි දැන් මෙතන ආයතන 6 ගත්තන් පස්සේ ඇසක් විශේෂ කොට උපද්දන්නේ කර්මයකින්. ඊට පස්සේ කනක් විශේෂ කොට උපද්දන්නේ කර්මයෙන්. ඒකයි චක්කුම් බික්කවේ පුරාණං කමංගවේ. ඒක පැරණි කර්මයක විපාකයක්. නාසයක් විශේෂ කොට උපද්දන්නේ කර්මයකින්. දැන් එහෙම විශේෂ කොට උපද්දන කර්ම තියෙන නිසා තමයි දැන් අපි ගත්තොත් අපි එක එක්කෙනාගේ ඇස් පෙනීමේ වෙනස්කම් තියෙනවා. ඇසේ නිරෝගී භාවයේ වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ නාසයේ තියෙන සංවේදීතාවයේ වෙනස්කම් තියෙනවා. සමහරුන්ට දැන් මේ ඈත බතක් පිච්චෙන්නේ. එයා මෙතනලා කියනවනේ කොහේ හරි දැන් බතක් පිච්චෙනවා කියලා ඈත. ඒ කුසියට ගිහලා බලද්දි ගාන්න බත පිච්චෙනවා. එයාගේ නාසය එච්චර සංවේදී. ඒකයි. දැන් සමහර කෙනෙකුට මේ කාමරය ඇතුළේ නෝ එහා පැත්තේ මොන හරි වයර් එකක් හරි මොකක් හරි පිච්චෙනවා. මේ එක්ක රබර් ගඳ ගහනවා. අර ගානක් නැතුව ඉන්නවා. ඒතර ඇවිල්ලා බලමු මේ අර පිච්චෙනවා ඔයාලට පේන්නේ නැද්ද කියලා. එයාගේ නහය සමහරට ඒ සංවේදී නෑ ඇත්තට. එතකොට මේ වෙනස්කම් තියෙනවා. එතකොට මේ වෙනස්කමට හේතුව ලස්සනට මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා. මිලිඳු රාජ රහන ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඇසක් උපද්දියුත් එකම කර්මයකින්ද? කනේ උපදින්නෙත් ඒ කර්මයෙන්මද? නාසය උපදින්නෙත් එවැනි කර්මයෙන්ද කියලා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ ලස්සනට උත්තර දෙනවා නැත මහරජතුමනි. ඇස වෙනම කර්මයකින් උපදිනසේක. නේ කියන්නේ ඇස වෙනම කර්මයකින් උපදිනවා. ඊට පස්සේ කන වෙනම කර්මයකින් උපදිනවා. නාසය වෙනම කර්මයකින් උපදිනවා. දිව වෙනම කර්මයකින්. ඊට පස්සේ කය වෙනම කර්මයකින්. මනස වෙනම කර්මයකින් කියලා. ඉතින් ඒ නිසා මේ කර්මයේ බලපෑම සම්පූර්ණම අර බීජේ වගේ තියෙනවා. ඒක ප්‍රධාන දෙයක්. නමුත් අපි හිතමු දැන් මෙහෙම. නමුත් දැන් ඇහැ හැදලා තියෙන්නේ නාම රූපේ. කන හැදලා තියෙන්නේ නාම රූපේ. දිවකය මනස හැදලා තියෙන්නේ නාම රූපේ. ඒතර මේක කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් අපි හිතමු ස්වාමීන් දැන් අපි මේ ඉන්නේ මෙතන මේ පරිසරයේ දැන් මෙතන ඩෙස් එක තියෙනවා. අපි පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මෙතන පොත් ආධාරකය තියෙනවා. මේ ඔක්කොම ලී වලින් අල්ලලා තියෙනවා. එතකොට දැන් නමුත් එකක් ඩෙස් එකක්. නැත්නම් එකක් ස්ටූල් එකක්. තව එකක් පුටුවක්. ඊට පස්සේ තව එකක් පොත් ආධාරකයක්. කීමක මෙහෙම. නමුත් ඔක්කොගෙම තියෙන ලීනේ. නමුත් දැන් එකම ලීයේ මේෂෙන් ගන්න ප්‍රයෝජන වෙනම එකක්. ස්ටූල් එකෙන් ගන්න ප්‍රයෝජන වෙන එකක්. පුටුව වාඩි වීම පිණිසයි. පොත් ආධාරකයේ පොත රැඳීම පිණිසයි. අපි තව මොනක් එකක් හරි ගත්තොත් ඇඳක් ගත්තොත් ඇඳ නිදා ගැනීම පිණිසයි. එහෙමනේ. මේෂයක් ගත්තොත් මේෂේ තව මොන හරි බඩු බාහිර ආදියක් තැබීම පිණිසයි. එකම ලී වලින් විවිධාකාර නිර්මාණ. එතකොට මේ විවිධාකාර නිර්මාණ ඉපැද්දුවේ කවුද? ඒ උපද්දන්නේ වඩුව. වඩුව තමයි උපද්දන්නේ. හැබැයි ඒ උපද්දීමේදී එකම ලීය පාවිච්චි වෙනවා. ආන් ඒ වගේ තමයි. කර්මයෙන් නාම රූප පාවිච්චි කරලම ඇසක් උපද්දනවා. ඊට පස්සේ කර්මයෙන් නාම රූප පාවිච්චි කළාම කනක් විශේෂ කොට උපද්දනවා. ඒක අර බඩු මුට්ටු වගේ. ඒ වගේ කෘත්‍යයන් වෙනස්. පුටුවේ කෘත්‍යය වෙනයි. පුටුව වාඩීම් පිණිසයි තියෙන්නේ. ඊට පස්සේ ඩෙස් එක පොත් හරි මොන හරි තබා ගැනීම පිණිසයි තියෙන්නේ. ඇඳ නිදා ගැනීම පිණිසයි තියෙන්නේ. ඒ වගේ කන සද්ද ඇහිීමේ කෘත්‍යයකට ගෝචර වෙන්නේ. ඊට පස්සේ ඇස රූප දැකීමේ කෘත්‍යයට ගෝචර වෙන්නේ. ඒ කියන්නේ ඒකේ කෘත්‍යය ඇස මේ රූප දැකීම. ඊළඟ දිව රස දැන ගැනීම කෘත්‍ය කරගෙන තියෙන්නේ. නාසය ගඳ සුවඳ දැන ගැනීම. ශාරීරික ක්‍රියාවන් කිරීම. මේ විදිහට මනස අරමුණු දැන ගැනීම. ඒතර මේ ඔක්කොම මේ හයම නාම රූපයෙන් උපද. ඒතර කර්මයට බෑ නාම රූප වලින් තොරව ඇසක් උපදින්න බෑ. ඒකයි. මේක හොඳට තේරුම් ගන්න පින්වත්නි. ඊට පස්සේ කර්මයට බෑ නාම රූප වලින් තොරව කනක් උපදින්න බෑ. වඩුවට ලී වලින් තොරව පුටුවක් උපදින්න බෑ. ඊට පස්සේ අපි මේක තේරුම් ගන්න කියන්නේ නැත්නම් කෙනෙක් කියන්නේ නැද්ද? යකඩ පුටුව හදා ගන්න පුළුවන් නේ කියලා. එහෙම නෙමෙයි මේක තේරුම් ගන්න අපි කියන්නේ දැන් වඩුව ඊට පස්සේ ලී වලින් තොරව මේසයක් උපදින්නේ නැහැ. ලී වලින් තොරව ඇඳක් උපදින්නේ නැහැ. ඒකට ලීමයි පාවිච්චි කරන්නේ. ආන් ඒ වගේ මේකේ සම්බන්ධය තේරුම් ගන්න ඕනේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ තා පොඩ්ඩක් අපි මේ අපි දැන් විඥානය ගැන කතා කරා. ඒ වගේම ආයතන 6 මෞකුසක් තුල වැඩෙන හැටි ගැන අපි කතා කරා. පින්වත් ස්වාමීන් වහන්සේ කොතනක හරි සඳහන් වෙලා තියෙනවද මේ මවත් පියත් එකතු වුණාට පස්සේ ඒ ඇති වෙන කලලයක්
කලලයක් තියෙනවා. එතකොට අර ගන්ධබ්බයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ කොයි අවස්ථාවේද? ගන්ධබ්බයාගේ පැමිණීම මේ මව්කුසට එකතු වීම සිද්ධ වෙන්නේ කොයි අවස්ථාවේද කියලා එහෙම සඳහනක් තියෙනවද පින්නසන? එහෙම එකක් නම් මට දැනට සාමාන්‍යයෙන් එච්චර විස්තරයක් හම්බ වෙලා නැහැ. ඒක කොයි වෙලාවද සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් එතන පරිසරයක් නිර්මාණය වුණාට පස්සේ කොහෙන් හරි සත්‍ය චුතු වුණාම එතන යම් විදියකට විඥානීය බැස ගන්න පුළුවන් පරිසර තියෙනවා නම් විඥානීයක බැස ගන්නවා මේ ඒක කොයි වෙලාවෙද කියලා මට විස්තරයක් හම්බෙලා නැහැ තාම ඇත්තට. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි මේ දක්වා මේ පංච උපාදානස්කන්ධය ගැන කරුණු කතා කරා. ඒ වගේම ධාතු ගැන කතා කරා. ආයතන ගැන අපි කතා කරා. ස්වාමීන් වහන්සේ මේකේ තියෙනව නේද මේ අපි කතා කරපු දේවල් වල මේ හට ගැනීමක් ගැනත් ඒ වගේම නැතිවීමක් ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපි මේ ආයතන ගැන ගත්තොත් එහෙම නැත්නම් අපි මේ කරුණු තුනම ගැන අපි කතා කරමු. මේ පංච උපාදානස්කන්ධයේ ධාතු ආයතන මේ සියල්ලේම හට ගැනීමත් නැතිවීමත් ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද අපිට කියලා දීලා තියෙන්නේ? ඇත්තෙන්ම අපි ගත්තොත් දැන් ඔය හට ගැනීම නැතිවීම කියන එක හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ තව කාරණා තුනක් වෙනවා මේක ස්වාමීන් හට ගැනීම නැතිවීම ඊට පස්සේ ආස්වාදේ ආදීනම නිස්සරණය. එතකොට දැන් ඇත්තටම අපි පංච උපාදානස්කන්ධය ගැන කතාබස් කරද්දී හට ගැනීම නැතිවීම ගැන කතා කළා. ඒ සාකච්ඡාවේදී ධාතු ගැනත් මට මතකයි කතා කළා වගේ මතකයි. ආයතනයන්ගේ හට ගැනීම තියෙන්නේ සංයුත්තනිකේ 4 සූත්‍ර දෙකක් තියෙනවා. එකක් ලෝක සමුදය, අනික දුක්ඛ සමුදය. එතකොට ලෝකය කියලා පාවිච්චි කරේ ඇසට බුදුරයන් වහන්සේ, කනට, නාසයට, දිවට, කයට, මනසට. එතකොට මේ විදිහට ලෝකේ පැනෙවුවා. එතකොට ලෝක සමුදය, දුක්ඛ සමුදය කියන සූත්‍ර දෙකෙම එකම පරයයකින් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒකේ කොහොමද දුක්ඛ සමුදය, ලෝක සමුදය පනවන්නේ? චක්කුංච භික්කවේ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මානේ අසත් රූපයක් නිසා ඇසේ විඥානය හට ගන්නවා. තින්න සංගති පස්සු. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. පස්ස පච්චය වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය කර විදීමක් හට ගන්නවා. වේදනා පච්චය තණ්හා. එතකොට මේ වේදනාවට තමයි තෘෂ්ණාව හටගන්නේ. තණ්හා පච්චය උපාදාන. යමකට තෘෂ්ණාව හටගත්තට පස්සේ ඒ ඇලුණු කාරණයට මිනිස්සයා දැඩිව ග්‍රහණය වෙනවා. ආරියට ඒක නිකන් මද්දකට අහු වුණා වගේ ග්‍රහණය වෙන්නේ. ඒක උපාදාන. උපාදාන පත්‍ය බව. ඒ ග්‍රහණය වෙච්ච ඒ තෘෂ්ණාවෙන් උපාදානෙන් ග්‍රහණය වෙච්ච එක විසින් ඊට පස්සේ මිනිස්සයව හසුරුවනවා. මේකේ තියෙන බරපතල දේ දැන් අපි සවන්නත් යම් ක්ලේශයකට අසුනාම යම් තෘෂ්ණාවට අසුනාම ආස්වාදයකට ගිජුනාට පස්සේ ඒ ගිජු වෙච්ච මානසික ස්වභාවය අපිව එක එක කටයුත්තේ යොදවනවා. හොඳ ඒ කියන්නේ අකුසලයේ යොදවනවා. ඊට පස්සේ අයහපතේ යොදවනවා, නරක දේ යොදවනවා. ඒ තෘෂ්ණා බලවේගයෙන් ඒක කරන්නේ. ඒතර චේතනාත්මකව මේක සිද්ධ වෙන්නේ. ඒතර උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ඒ භවයේ හේතු කරන් ආයමත් උපතක් කරා යනවා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. ඔන්න ආයතන සමුදය. ඔන්න දුක්ඛ සමුදය. ඔක තමයි සලආයතන සමුදය. මේ සමුදය ගැන කතා කරද්දී ගොඩාක් මට බුද්ධ දේශන හම්බෙච්ච එකක් තමයි මේ සමුදය කතා කරන්නේ ඉපදීමත් එක්කමයි. ඉපදීම සම්බන්ධ කරා. දැන් අපි ඉගෙන ගන්නනේ පංච උපාදානස්කන්ධයේ සමුදය ගැන ඔය සමාධි භාවනා සූත්‍රයේ විස්තර. ඒකෙත් අභිනන්දති අභිවදිතය අජ්ජෝසාතිට්ඨති කියලා භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ කියලා සම්පූර්ණ ඉපදීමත් එක්කම තමයි මේව කතා බස් කරන්නේ. ඔන්න ඔබ සලආයතන සමුදය. අසත් රූපන් නිසා සේ විඥානය හට ගන්නවා. ඊට පස්සේ ඒ තුන එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශ නිසා විඳීම, විඳීම නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදාන, උපාදාන නිසා භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඔන්න සලආයතන සමුදයයි ඔය වදාළේ. ඊට පස්සේ නිරෝධයට එද්දී නිරෝධය ගැන කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? අසත් රූපත් නිසා ඇසී විඥානය හට ගන්නවා. තින්න සංගති පස්සේ ඒ තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශ නිසා විදීමක් හට ගන්නවා. ඊට පස්සේ වේදනා පච්චය තණ්හා. ඒ වේදනාවෙන් තෘෂ්ණාව හට ගන්නවා. ඔන්න ඔතනින් ඊට පස්සේ ආනන්ද මේ විනාශ කරන බුදුරයන් වහන්සේකදී නිරෝධය කොහොමද විග්‍රහ කරන්නේ? තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධ. ඒ තණ්හාවම ඉතුරු නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමෙන්. ඒතර ඉතිරි නැතුව ඒ තණ්හාව නොයල්මෙන් නිරුද්ධ වෙන්න නම් ඒ ඇල්ම නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාවක පිළිපදින්න ඕනේ. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. කෙටියෙන් කිව්වොත් සමත විදර්ශනා. එතකොට ඒ තෘෂ්ණාවම ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධෝ. ඒ උපාදාන නිරුද්ධලා යනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරුද්ධ වෙනවා භවේ නිරුද්ධලා යනවා.
භව නිරෝධා ජාති නිරෝධ. භව නිරුද්ධ වුණාට පස්සේ ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වුණාට පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස සියල්ලම නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ අපි උපතක් කරා ආවා කියන්නේ හැම වෙලෙම සියලුම දුක් දුම්නස් වලට අපි විවෘතයි. දැන් අපි ගත්තොත් දැන් කොරෝනා වසංගතය උඩ මේ දවස්වල ගොඩක් යනවා. මිනිස්සු 100 ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් මේ ලෝකෙ මැරෙනවා. එතකොට මේ සෑම ව්‍යසනයක්ම මිනිස්යාට විවෘත වෙන්නේ යම් පිටක ආයතන 6 ලැබුණාද එදා ඉඳලා ඒක විවෘතයි. නමුත් මිනිස්යාට දැන් මෙතන මම කියන හැඟීමෙන් තොරව මෙතන ආයතන 6ක් තියෙනවා කියලා මිනිස්යාට දකින්න බැරි නිසා මිනිස්යා හැම වෙලෙම දුකෙන් නිදහස් වීම හොයන්නේ උපතක් කරා ගිහිල්ලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක උපතක් කරා ගිහිල්ලා නම් දුකෙන් නිදහස් වෙන්නද එයා බලන්නේ එයා දුකම තමයි මේ සතුටින් පිළිගත්තේ. ඒකයි මේකේ මේ ලෝක සත්‍යයට ගැලවෙන්න අමාරු. ඉතින් ඒ නිසා ඒ ඉපදීම නිරුද්ධ වෙනින්ම ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපාය සියල්ලම නිරුද්ධ වෙලා යනවා. ඔය විදිහට තමයි ලෝක සමුදය සූත්‍රය, දුක්ඛ සමුදය සූත්‍රෙත් ඒ දෙකේම දුක්ඛ නිරෝධේ නැත්තම් ආයතනයන්ගේ නිරුද්ධයෙන් පනවන්නේ කොහොමද? එහෙමයි පින්නසනස හරිම ආශ්චර්යමත් අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ මේ විශ්මිත අවබෝධය මොනතරම් පරිපූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබුණද මේ කියන දේවල් ගැන. ඉතින් පින්නසනස අපි මේ ආයතනවල මේ හට ගැනීම නැතිවීම ගැන කතා කළා. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ මේ ආයතනවල ආශාදයකුත් තියෙනවා. ආදීනයකුත් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකේ නිස්සරණයක් ගැනත්. ඒතර මෙන්න මේ කරුණු ටික අපි තේරුම් ගත්තොත් පින්වත් ස්වාමීන් වහන්සේ ඒකෙදී දැන් ආස්වාදයේ ආදීනව නිස්සරණ කියන වචන තුන අපි ගත්තොත් අපිට මම හිතන්නේ පංච උපාස්කන්ධය කතාබස් කරද්දී මේ වචන තුන කතාබස් කරන්න බැරි වුණා. ඊට පස්සේ ධාතු ගැනත් අපි සමහර කොටස් කතා කළා. දැන් මේකේ ශ්‍රාවකයා තේරුම් ගන්න එක පැත්තකින් හට ගැනීම නැතිවීම. අනිත් පැත්තෙන් එයා ආස්වාදයේ ආදීන නිස්සරණ කියන කරුණු තුනක් තේරුම් ගන්න ඕනේ. ඒතර ආස්වාදය කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස නම් මේ ආයතන 6 නිසා මිනිස්යාට එහෙම නැත්නම් මේ ලෝක සත්‍යයට යම්කිසි සැපයක් සොම්නසක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒක තීරණ භාෂාවෙන් ගත්තොත් මිනිස්සු කෑමක වීම කාලා විනෝද වෙලා සින්දුවක් අහලා ඊට පස්සේ නටලා එහෙම නැත්නම් කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා විහිළු කරලා මොනවා හරි සතුටක් විඳිනවනේ මේ ජීවිතේ. යාන වාහනයක ගිහිල්ලා එක්කෝ තමන් ආස කරන ආභරණයක් පළඳලා සතුටු වෙනවනේ. ඕක තමයි ආයතන 6 ආස්වාද කියලා කියන්නේ. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන නිසා යම් කිසි සපක් සොම්නසක් මිනිසයා විඳිනවා නම් ඒක ආස්වාදය. ඊළඟට ආදීනවේ තෝරද්දී විස්තර කරනවා. ඒ ඇස නිසා යම් ඇසක් අනිත්‍යද දුකද විපරිණාමද ඒක තමයි ඇසේ ආදීනව. ඒත් රූපේ ගත්තොත් යම් රූපයක් අනිත්‍යද දුකද විපරිණාමද ඒක තමයි රූපේ ආදීනව. ඊට පස්සේ යම් කනක් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තද විපරිණාමද ඒක කණේ ආදීනව කියනවා. යම් සද්දයක් අනිත්‍යද දුකද විපරිණාම ස්වභාවයෙන් යුක්තද ඒක කණේ ශබ්දය ආදීනව. මෙහෙම ආදීනව තුනනවා. ඊට පස්සේ නාසය යම් නාසයක් අනිත්‍යද දුකයිද විපරිණාමද ඒක නාසය ආදීනව කියනවා. යම් ගඳ සුවඳක් අනිත්‍යද දුකද විපරිණාමද ඒක ගඳ සුවඳේ ආදීනව කියනවා. ඒතර මේ විදිහට ස්වාමීන් වහන්සේ මේ ආධ්‍යාත්මික ආයතන 6ක් මෙතනදී අපි අර බාහිර ආයතන 6ත් ඇත්තටම කතා කරන්න ඕනේ. බාහිර ආයතන 6ත් කියන්නේ මේ දෙකම මේ අනිත්‍ය වූ ඊට පස්සේ දුක් වූ විපරිණාම ස්වභාවයකට හසු වෙලා තියෙනවා මේ භව පැවැත්මේදී. මේ හැම වෙලෙම ওই ධර්මතාවවලින් යුක්තයි. ඒකයි දැන් අපි ගත්තොත් දැන් අපි ගත්තොත් අපි හිතමු මට මතක ඒක සිද්ධියකදී අර එක තරුණියක් එක තරුණයෙකුට ආදරය කළා කාලයක් තිස්සේ. දැන් ඒ තරුණයා හමුදාවේ. එතකොට දැන් හමුදාවෙන්ද මෙයා ගොඩාක් ආදරෙන් හිටියද. පස්සේ හමුදාවේදී අර ළමයා කොහොම හරි හමුදාවේදී මෙහෙයුමකදී ක්‍රියාන්විත රාජකාරියේදී එයා මේ මරණයටපත් වුණා. ඊට පස්සේ දැන් මේ ගෑනු ළමයා අවුරුදු ගාණක් තිස්සේ දැන් අර පිරිමි ළමයා නිසා අඬා ශෝක වෙවි දුක් වෙවි ඉන්නවා. සමහරට අපි හිතමු දැන් එයා දැන් අපි ගත්තොත් සමහරට උන් දෙමාපියෝ ඉන්නවා. දෙමාපියෝ සමහර චූටි දරුවන්ගේ කටහඬ හරි ආසයි. පොඩි අනේ මට මේ පොඩි උන්ගේ කටහඬ මට හැමදාම ඉන්න තියෙනවා නම් කියලා. ඒත් සමහර දරුවෝ නැතුණ මේ අම්මලා විලාපතීතේ අඬනවා අනේ මගේ පුතා උරුතලයට කතා කරලා හිටියා මට මෙහෙමයි කතා කරේ මෙහෙමයි මාත් එක්ක සෙල්ලම් කරේ කීකේ අඬා ශෝක වෙවි ඉන්නවා. එතකොට බලන්න ඒක තමයි ඒ දරුවාට හරින්නේ එහෙම නැත්නම් අර තරුණයාට හරින්නේ ඒ යම් බන්ධනයක් ඇති කරගත්තද ආස්වාදනයකින් බැඳලා හිටියද හැබැයි ඒ ආස්වාදය ඇති කළ දීපු කාරණේ නිත්‍ය එකක් නෙවෙයි අනිත්‍ය එකක්.
දුක් සහිත එකක්. වෙනස් වීමකට බාහිර වෙන එකක්. ඒ ස්වභාවය අවබෝධ කරලා නැති නිසා මේ සත්‍යය රූප විපරිණාම විරාග නිරෝධ දුක්ඛ භික්ඛවේ දේව මනුස්සා වීරන්ති. මහණෙනි මේ දේව මිනිස්සු මේ රූපේ නවාතැම්පල කරගෙන කියන වාසය කරන්නේ. රූපාරාමා භික්ඛවේ දේව මනුස්සා. මහණෙනි දේව මිනිස්සු රූපේ නවාතැම්පල කරගෙන වාසය කරන්න කියනවා. ඊට පස්සේ රූප සම්මුදිතා රූප රත රූපයෙන් ඇලිලා ඉන්නවා කියනවා. ඊට පස්සේ රූප සම්මුදිතා රූපයෙන් සතුට වෙනවා කියනවා. රූප විපරිණාම විරාග නිරෝධා භික්ඛවේ දේව දුක්ඛ භික්ඛවේ දේව මනුස්සා විරන්ති. ඒ රූපේ විපරිණාමයටපත් වෙලා ඒකේ ආසාව ඒකට තිබ්බ ඇල්ම අතාරින්න වෙන දවසක් එනවනේ අපිට. අපි තුන් තමන් ආදරය කරන එක්කනට අපි හිතමු එක්ක කොරෝනා හැදුනා. එක්ක පිළිකා හැදුනා. දැන් මෙයා මරණාසන්න වෙනවා. දැන් මෙයා බේර ගන්න බෑ. දැන් යම් ආස්වාදනීය අරමුණකින් එයා කෙරෙහි යමෙක් සතුටු වෙවි හිටියද දැන් එයාට ඒ තමන් සතුටු වෙච්ච ආරම්භණය අතාරින්න වෙනවා. ඒ අතහරින්න වෙදී දෙව් මිනිස්සුම දුකසේ කියනවා වාසය කරන්නේ. අනේ මං ආදරය කරපු කෙනා, අනේ මාව සතුටු කරපු කෙනා, මං සැනසීම ලැබපු කෙනා මාව දාලා යනවා කියලා. එතකොට මේ රූපේ විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා ඒක අතහරින්න වෙද්දී ඒක තමයි ආදීනවේ. ආස්වාදයෙන් ඇල්ලුවෙක් කරන්නේ. ඒක ආදීනවේ. එතකොට ඇසෙත් ඒක තියෙනවා, කනෙත් තියෙනවා, නාසෙත් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් දිවෙත් තියෙනවා, ශරීරෙත් තියෙනවා, මනසෙත් තියෙනවා. රූපෙත් තියෙනවා, සද්දෙත් තියෙනවා, ගඳ සුවඳෙත් තියෙනවා, රසෙත් තියෙනවා, පහසෙත් තියෙනවා, අරමුණු වලත් තියෙනවා. ඉතින් ওই විදිහට මේක අනිත්‍ය දුක්ඛ විපරිණාම. මේක තමයි ආදීනව. නිස්සරණය කියන්නේ යම් ආස්වාදයකට අපි ඇලිලා හිටියද, ආස්වාදනීය ස්වභාවයකට බැඳලා හිටියද, ඒ උපාදානේ, ඒ තෘෂ්ණාව, ඇස කෙරෙහි තිබෙන යම් තෘෂ්ණාව, රූප කෙරෙහි තිබෙන යම් චන්ද්‍රාගය, ඊට පස්සේ කන කෙරෙහි, ශබ්ද කෙරෙහි මේ ආධ්‍යාත්මික බාහිර ආයතන කෙරෙහි යම් චන්ද්‍රාගයකින් බැඳලා හිටියද මේක දුරු කිරිල්ල තමයි නිස්සරණය. නිස්සරණය වෙච්ච ගමන් අරහත් වෙන්නපත් වෙනවා. එහෙමයි ඒක දේශනාවේ විග්‍රහ වෙන්නේ. එහෙමයි පින්නස්සංශ. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ දැන් අපේ ජීවිත තුල ගත්තාම මේ ආයතනයන්ගේ හට ගැනීම දකින්න පුළුවන් පැහැදිලිවම. ආයතනයන්ගේ නැතිවීම දකින්න පුළුවන්. ඒ වගේම මේ ආස්වාදයේ දකින්න පුළුවන්. ආදීනවේ දකින්න පුළුවන්. ඉතින් ඊටාම උත්සාහයෙන් වීරයෙන් දකින්න ඕන එකක් තමයි අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි පුරුදු කරගatiya යුතු දේ තමයි මේ නිස්සරණය කියන එක. ඉතින් පින්නස්සංශ මට මතක් වෙනවා අර මාළුක්‍ය පුත්ත සූත්‍රයේදී මේ ආයතනවල ස්වභාවය සසර පැවැත්මට බලපාන හැටි ලස්සන විස්තරයක් තියෙනවා. ආයතන තුලින් සසර පැවැත්ම සකස් වෙන. ආයතන තුලින් සසර පැවැත්ම සකස් වෙන හැටි ගැන ලස්සන විස්තරයක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමුද ස්වාමීන් ඔව් ඒකේ බොහොම වටිනා විස්තරයක් සඳහන් වෙන්නේ ඔය මාළුක්‍ය පුත්ත සූත්‍රේ. ඒකේ බුදුරයන් වහන්සේ මාළුක්‍ය පුත්ත කියන්නේ ටිකක් වයසක ස්වාමීන් වහන්සේ නම. ඒ වයසක ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේ ළඟට ගිහලා කිව්වා අනේ භාග්‍යවතුන් වහන්සේ මට කිටියෙන් ධර්මයක් වදාරනවා නම් මට හුදකලා වෙලා අප්‍රමාද වෙලා දහමට දීපුදා වාසය කරන මට කෙටියෙන් බණ පදයක් කියා දෙන්න කියලා. එතකොට බුදුරයන් වහන්සේ අහනවා මාළුක්‍ය පුත්ත ඔබ වගේ වයසට ගියපු කට්ටියත් කෙටියෙන් දහම් කතාවක් නම් ඉල්ලන්නේ මම මේ තරුණ භික්ෂූන්ට මොකද්ද කියන්නේ? මේ ඔබ වයසට ගියපු කෙනෙකුත් ඇවිල්ලා ඔබ මේ කෙටියෙන් දහම් කතාවක් ඉල්ලනවා නම් කෙටියෙන් මට අවවාද කරන්න කියනවා මම තරුණ භික්ෂුන් මොකද්ද කියන්නේ. ඒ කියන්නේ ඒකේ සාමාන්‍ය තේරුම නිකන් අපිට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ඒ කාලේ ධර්මයේ විග්‍රහ කරලා තියෙන බොහොම තරුණ ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ වඩන හොඳ පුණ්‍ය වාසනාවේ යුක්ත ජව සම්පන්න භික්ෂූන්ට. ඒ ජව සම්පන්න කියලා එතන අදහස් කළේ මේ ඇගේ හයියක් තියෙ නෙමෙයි. ඒ කියන්නේ කුසල් වැඩිීමේ දක්ෂතාවය. ඉතින් මම මේ තරුණ භික්ෂූන්ට එහෙම මොනවද කියන්න තියෙන්නේ කියලා. ඔබත් කෙටියෙන් නම් ඉල්ලන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අනේ භාග්‍යතුන් වහන්සේ කමන්නේ මට පුළුවන් මේක තේරුම් ගන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වදාලා එහෙමනම් මාළුක්‍ය පුත ඔබ මෙහෙම ඉක්මනට දැක්කොත් දැක්කා විතරයි. ඇසුවොත් ඇසුවා විතරයි. ඊට පස්සේ ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි. දිවෙන් රස වින්දා විතරයි. කයෙන් පහස ලැබුවා විතරයි. හිතෙන් හිතුවා විතරයි කියලා. ඔය උපදේශය තමයි බාහ්‍ය දාරුචීරියට දුන්නේ. ওই උපදේශයම අරහත්ත්වයටපත් වුණා මේ බාහ්‍ය දාරුචීරිය. එතන විස්තරේ නෑ. මේ මාළුක්‍ය පුත් සූත්‍රය තමයි විස්තරේ තියෙන්නේ. ඊට පස්සේ මාළුක්‍ය පුත් ස්වාමීන් වහන්සේ කියන භාගතුන් වහන්සේ මට අවබෝධ වුණා භාගතුන් වහන්සේ මට වැටහුණා කියලා. අහනවා මාළුක්‍ය පුත් මම මේ කෙටියෙන් සංක්ෂිප්තව විස්තරය භාග නැතුව වදාළ ධර්මයේ ඔබ කොහොමද තේරුම් ගත්තේ කියලා. හරි ලස්සනට උන්වහන්සේ දහම් කරුණු තේරුම් ගත්ත හැටි ගාථා වලින් බුදුරජාණන් වහන්සේට කියනවා. ඒකේ තියෙනවා රූපං දිස්වා සති මුට්ටා ඇහින් රූපයක් දකින්නේ සිහි මුලා වෙලා නම් පිය නිමිත්තම් මනසිකරෝති. ඇහින් රූපේ දැකලා සිහි මුලා වෙලා පිය නිමිත්තම් මනසිකරෝතු. ඒකේ ප්‍රිය වූ නිමිත්ත සිහි කරන එකනට
සාරත්ත චිත්තෝ වේදීති. එතකොට යා ඇලුණු සිතින් කියන ඒ රූපේ විඳින්නේ. පංච අජ්ජෝසාය තිට්ඨති. එතකොට යාගේ හිත ඒ රූපේ කෙරෙහි බැස ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. එතකොට යාගේ නොඑක් විදිහින් හැදි හැදි සකස් වෙවි එනවා. ඒ රූපයෙන් හටගත් විදි හැදි හැදි එනවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. අවිජ්ජාච විහිසාච චිත්ත මස්සු පහඤ්ඤති. එයාගේ හිත අර දැඩි ලෝභයනුත් කෙලෙස් නිසා හටගත්ත වෙහිස කර බවිනුත් ඒ කෙලෙස් වල තියෙනවා ලොකු මනුස්සයා දවන 1000ක් වෙහෙසක්. ඒ කියන්නේ මනුස්සයා මේ කෙලෙස් සහගත ආරම්භනේ ලබනකම් ඒ කෙලෙස් පීඩා කරන මනුස්සයාට. ඒතර අවිජ්ජාච විහිසාච චිත්තමස්සු පහඤ්ඤති. එයාගේ හිතේ තියෙන දැඩි ලෝභයත් වෙහෙසත් එයාගේ හිත පෙළනවා. ඒවං ආචිනතෝ දුක්ඛ. ඒතර ඒ විදිහට එයා දුක රැස් කරද්දී ආරා නිබ්බාණන්ති උච්චති. එයා මේ නිවනින් ඈත් වුණා කියලා කියනවා. එතකොට මේ ඒකේ තව පදයක් තියෙනවා මේ ඒකේ තියෙන යම් විදියකට දෙයා රූපේ විදින්නේ. ඒකේ මේ වදනේ දෙන යතාස්ස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනා. යම් විදියකටද එයා රූපේ විදින්නේ. ඒ වගේ යම් විදියකටද එයා ඒක සේවනය කරන්නේ වේදනාව. ඒකේ තියෙනවා ඊට පස්සේ එයා තුල දුකම වැඩි වැඩි යනවා කියනවා. යතාස්ස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනා. ඒ විදිහට එහෙම දකිද්දි එයා තුල දුක තමයි වැඩෙන්නේ කියනවා. ලස්සන පාළියක් තිබ්බ. දැන් ඒක මට මතකෙට එන්නේ නැහැ. ඒක තියෙන සංසාරම කීයති නොපචියති. ඔව් ඒකේ තියෙන්නේ අර නිරුද්ධ වෙන පැත්තේ. නිරුද්ධ වෙන පැත්තේ තියෙන්නේ. තව ලස්සන පාළියක් තිබ්බා මේ. ඒක මට දැන් ඒක මතකෙට එන්නේ. ඒ විදිහට මේ යම් විදිහකට යා රූපේ දකින්නවද යම් විදිහකට සේවනය කරනවද එතකොට එයා තුළ සම්පූර්ණ කෙලිස්ම වැඩෙනවා කියනවා. එතකොට එයාට කියනවා මේ ආරා නිබ්බානන්ති උච්චති. එතකොට එයා නිවනින් ඈත් වුණා කියලා කියන්නේ කියනවා. ඔන්න සම්පූර්ණ මැස කර්ණාසය ආදී ආයතන මුල්ල භවපෑත්ම සකස් වෙන හැටි. ඊට පස්සේ නිරුද්ධ වීම. නිරුද්ධෙන් අපි පොඩි කාලයක් අපිට තියෙන ඉතින් නිරුද්ධ වීම අපි කෙටියෙන් කතා කළොත් නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. එයා රූපේට සතුටින් ඇලෙන්නේ නැහැ කියනවා. නසෝ රාජ්‍යති ඇලෙන්නේ නැහැ. රූපං දිස්වා පතිස්සතු. රූපේ දැකලා හොඳට සිහිය පීඨුවාගෙන ඉන්නවා සතිපට්ඨානෙ. ඊට පස්සේ තියෙනවා විරත්ත චිත්තෝ වේදීති. එතකොට එයා ඒ අරමුණ රූප අරමුණ හරින් සද්ද අරමුණ හරින් නොඇලුණු සිතින් විදිනවා. විරත්ත චිත්තෝ වේදීති තංච නාජ්ජු සායතිත්‍ත්‍ති. එතකොට මේ එයාගේ හිතේක බැස ගන්නෑ. යතාස පස්සසෝ රූපං සේවතෝ චාපි වේදනා කීයති නෝපචියති. එයා යම් විදිහකට දැන් රූපයේ විදර්ශනා මානසිකාරයෙන් දකින්නේ. වේදනාව පිළිබඳ නොයනු සිතේ ඉන්නේ. එතකොට සංසාර ගෙවෙන්න ගන්නවා. රැස්සෙන්නේ නැහැ. ඒවන් අපචිනතු දුක්ඛං සාන්තිකේ නිබ්බානන්ති උචිත. ඒ විදිහට දුක බැහැර කරද්දී එයා නිවනට ලං වුණා කියලා කියනවා. ලස්සන විග්‍රහය. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඊටාම ලස්සන දහම් විග්‍රහයක් අපිට ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් පින්වත්නි අපි මේ කතා කරපු විදිහට යම්කිසි කෙනෙක් සිහිය පිහිටුවාගෙන නුවණින් යුක්තව මේ ධර්මයේ විමසන්න උත්සාහ කරොත් එයාට අවස්ථාව ලැබෙනවා නිවනට ලංවන්න, නිවන සමීපේ ඉන්න, නිවනේ තියෙන මිහිර විඳ ගන්න. ඉතින් ඒ සඳහායි අපි මේ සදහම් පිළිසඳර ඔබ වෙත රැගෙන එන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා අපත් සමග එකතු වුණු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. පින්වත් ස්වාමීන් වහන්සේට මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස චිරජීවනයේ පිණිස සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ දසුනී නවෝද්‍යා දියණිය විසින්. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මිය පරලොව යන්නට ඉදුණු කල්යාණවතී සේරසිංහ මිත්තනියට, W ගුණසෝම ප්‍රනාන්දු සීයාට, H.A. ජයසේකර බාප්පාට, S.A. කරුණාරත්න සීයාට සහ S.A. සාතන් සීයාට පුණ්‍යානුමෝදනාව සිදු කිරීම පිණිස. ඉතින් රැස් කරගන්නට ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු සියලුම පින් කැමති දෙවියන්ට. සියලු පින් කැමති දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යසීසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම දියුණු කරගනිත්වා. සියලු දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු
සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ නම් සඳහන් කරන්නට යෙදුණු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම නම් සඳහන් නොකළ ඒ දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනා නමින් මේ ජීවිතයේදී වගේම සසර පුරා මිය ගිය සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, චිර ජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට ඉක්මන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරූ නොයෙක් අයුරින් උදව් උපකාර කළ සෑම සියලු දෙනාටම එම පවුල්වල අනිකුත් සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී ලෝකවාසී සිල්ගුණ දඹරන මහා සංඝරුවනට, ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපුතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටමත් ක්ෂය වූ උපකරණ ලබා ගැනීම සඳහා උදව් උපකාර කළ සෑම සියලු දෙනාටත් මේ වැඩසටහන නැරඹූ ඔබ සියලු දෙනාටමත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය නිරතුරු ජීවිතවලට සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසත් හැම දිනාටම මේ පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.